සරණයි. රජරට ගුවන්විදුලියේ පාරමිතා ධර්මානුශාසනාවේ අද මෙම උතුම් ධර්මදේශනාව සඳහා පින්බර දායකත්වයේ අරමුණ වන්නේ පසුගිය 10 වන දින පොළොන්නරුව ලංකාපුර බෞද්ධාර්ථකම BOP 316 අංක 52න් 4 නිවසේ පදිංචිව සිට වසර 71ක් දිවිගෙවා අප අතරින් සදාටම සපුගත් TG එන්සොනෝනා මෑණියන්ගේ සත්දින පින්කම වෙනුවෙනි. මෙම ධර්මදේශනාව සඳහා දායකත්වයේ දරන්නේ TG එන්සොනෝනා මෑණියන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා සමගින් පවුලේ දූ දරුවන් ඇතුළු පිරිසයි. අද පාරමිතා ධර්මානුශාසනාවේ ධර්මදේශකයන්න් වහන්සේ තඹුත්තේකම විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී තඹුත්තේකම නිග්‍රෝධ ස්වාමින් වහන්සේ ගෞරව නමස්කාර පූර්වකව පාදාභිවන්දනයෙන් යුතුව ඇරයුම් කර සිටිනවා. අද පාරමිතා ධර්මානුශාසනාවේ මෙම ධර්මදේශනාව සිදු කරන්නට සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ආරභත නික්ඛමත යුඤ්ඤත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං කුඤ්ජරෝ යෝ ඉමස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. අද දවසේ රජරට ගුවන්විදුලි නාලිකාව ඔස්සේ විකාශය වන මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට සූදානම්ව සිටින ලක්වාසී ලෝකවාසී සදැහැති පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනය සඳහා දායකත්වයේ බාරගත් පින්වතුන්ට ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කොට පුණ්‍ය අනුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන ධර්ම දේශනය සඳහා කාලය යොමු කරනවා. පින්වත්නි, අද ඔබට දේශනා කරන්නට මාතෘකා කරගත් ගාථාව සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ සඝාතක වග්ගයේ බ්‍රහ්ම සංයුත්තේ එන අරුණවතී සූත්‍රය. පින්වත්නි, මේ ගාථා රත්නය දේශනා කරන්නේ සික්කී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකෙක් වෙච්ච අභිභූ කියන මහරහතන් වහන්සේ. පින්වත්නි, සඳහන් කරනවා මේ ගාථා රත්නය දේශනා කරද්දී ඒ උත්තරීතර උතුමන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කරන්නේ මුළු සක්වලටම උන්වහන්සේගේ හඬ පතුරවලා මුළු සක්වලටම ඇහෙන විදිහට තමයි උන්වහන්සේ බ්‍රහ්ම ලෝකයට වැඩම කරලා බුදුරජාණන් වහන්සේත් කැටුව මේ දේශනාව සිද්ධ කරන්නේ. පින්වත්නි, මේ ගාථාවේ තේරුම තමයි ආරභත නික්කමත යුඤ්ඤත බුද්ධ ශාසනේ දුනාත මජ්ජුනෝස්තේනං නලාගාරං කුඤ්ඤරෝ. පින්වත්නි, මේ කියන්නේ අරබන්න නික්මෙන්න මේ බුදුසසුනේ යෙදෙන්න කොහොමද
කොහොමද මේ බුදුසසුනේ යෙදෙන්න කිව්වේ? කොහොමද මේ මාර්සේනාව පරද්දන්න කියලා කිව්වේ? පින්වත්නි, යම්කිසි ඇතෙක් යම්කිසි හස්තියෙක් බට දඬු වලින් කරපු ගයක් මැද්දට පැනලා මේ ගේ විනාශ කරන්න ගත්තොත් පින්වත්නි, හස්ති රාජ්‍යයකට තියෙන සවිශක්තියක් එක්ක බට දඬු ගයක් කියන්නේ හරීම පුංචි දෙයක්. ඔබ හිතන්න මහා හස්තියෙක් බට දඬු වලින් කරපු ගයක් කොහොම විනාශ කරලා දායිද, සුණු විසුළු කරලා දායිද? අන්න ඒ වගේම කෙලස් මාරයට පහර දීලා කෙලස් මාරය සුණු විසුළු කරලා දාන්න කිව්වා. පින්නති යම් කිසි කෙනෙක් මේ විදිහට ආරම්භක වීරෙන් යුතුව, නෙක්ඛම්ම වීරෙන් යුතුව මේ ධර්ම විනය හැසිරিলা. යෝ ීමස්මින් ධම්ම විනය අප්පමත්තෝ විහෙස්සති. පහාය ජාති සංසාරං දුක්ඛස්සන්තං කරිස්සති. මරණින් මතු මේ සංසාර දුකින් නිදහස් වෙනවයි කියලා කිව්වා. කොහොම කෙනාද? යමෙක් මේ ධර්ම විනය අප්‍රමාදීව හැසිරුණොත්, මේ ධර්ම විනය අප්‍රමාදීව හැසිරෙන පුද්ගලයන් මරණින් මත්තේ මේ සංසාර දුක්ඛෙන් මිදෙනවා. පින්වත්නි, මේ ගාථාවේ තේරුම ඔබට විස්තර කරලා දුන්නොත්, පින්වත්නි, මේ ආරම්භන්න කියලා කිව්වේ තීන මිද්දේ පහ කිරීමේ යෝනිසෝ මනසිකාරය සඳහා ආරම්භක වීරය. මේ කියන්නේ පින්වත්නි කෙටියෙන්ම ඔබ අයෝනිසෝ මනසිකාරයෙන් යුතුව මේ ලෝකේ දිහා බලලා, මේ ලෝකේ මුලා වෙලා, මේ ලෝකේ පැටලිලා, කලාගෙන අන්තෝ ජටා බහී ජටා ජටා ජහිතාපදා, ඇතුළෙත් ගෙට පිටත් ගෙට, ඒ ගෙටවලත් ගෙට වැටිලා ඔබ මේ ලෝකේ පැටලිලා ඉන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ඔබ මේ ලෝකයේ දෙස බලපු නිසා. මේ කියන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ලෝකයේ දිහා බලලා ලෝකේ පැටලිලා ලෝකේ මුලා වෙලා සසරේ අතරමං වෙත්ත තවත් අසරණ සත්‍යයක් නොවි යෝනිසෝ මනසිකාරයෙන් ලෝකේ දකින්න. පින්වත්නි, යෝනිසෝ මනසිකාරයෙන් ලෝකේ දිහා බලන්න අයෝනිසෝ මනසිකාරයෙන් ඔබ බලනව තරම් ඔබට ලේසි නෑ. මොකද ඔබ වාහනයක් නම් ඔබ කඩෙන් ගද්දිම ඔබට ආපු රෝද හතර තමයි ඔය අයෝනිසෝ මනසිකාරය. ඔය රෝද හතර වාහනේ පාරට දාපු වෙලේ ඉඳන් වාහනේ නවත්තන කල්ම මඟ දිගට හුලං යන සුළුයි, මඟ දිගට පාර පුරාවටම ලිස්සන සුළුයි. ඔය රෝද හතර තියෙනකල්, ඔය රෝද හතර තියෙනකල් ඔබට වලකට වැටුණොත් ඒක තදර දැයෙනවා. මේ වගේ බොහෝ විපත් පමුණුන ඔය රෝද හතර තියෙනකල් ඔය තමයි ඔබේ වාහනේට ආපුම රෝද හතර. ඒ නිසා ඔබට අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව මේ ලෝකේ ජීවත් වෙන්න, අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව මේ ලෝකේ ජීවත් වෙන්න ඔබට කිසිම වීරයක් යොදන්න අවශ්‍ය නැහැ. ඒ තමයි ඔබ ආපු විදිය. ඒ තමයි ඔබගේ වාහනේට ලැබිච්ච රෝද හතර. මේ කියන්නේ ඔබගේ ඔය වාහනේට ලැබිච්ච අයෝනිසෝ මනසිකාරය කියන රෝද හතර ගලවලා පැත්තකින් තියලා යෝනිසෝ මනසිකාරය කියන රෝද හතර හයි කරගන්න. ඒකට නිකන් බෑ. ඔබ නිකන් ධර්මදේශනා ශ්‍රවණය කරා කියන එක විතරක් ඒකට හේතු වෙන්නේ නැහැ. ඔබ දන් දුන්නා කියන එක විතරක් ඒකට හේතු වෙන්නේ නැහැ. ඔබ සිල් රැක්කා කියන එක විතරක් ඒකට හේතු වෙන්නේ නැහැ. ඔබ දන් දීලා සිල් රැකලා බණ අහලා ඒ රැස්වෙන කුසලුත් එක්ක ඔබ භාවනාවේ යෙදුනොත් මේ ලෝකයේ තියෙන ඇත්ත తত্ত্বය යෝනිසෝ මනසිකාරය තමන්ගේ ඔළුවට කාවද්ද ගන්න යෝනිසෝ මනසිකාරය කියන රෝද හතර තමන්ගේ වාහනේට හයි කර ගන්න වීරය කරොත් නැත්තම් පින්වත්නි ඔබට දන් දීලා සිල් රැකලා භාවනා මේ හැමදේම ඔබට සම්පූර්ණ වෙලා ටික ටික ඔබට මේ ජීවිතේ නිවන් දකින්න ඔබේ සුදුසුම ආත්මය වෙන්න පුළුවන්. මේ ජීවිතය තමයි ඔබේ නිවන් දකින්න ඔබට ලැබිච්ච ජීවිතය වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි ඔබ වීරිය නොකිරීම තුල, ඔබ ඒකට උත්සාහ නොකිරීම තුල අපි හිතමුකෝ පින්වත්නි
යම් කිසි කෙනෙක්ට ගෙදර ඉස්සරහා ඉන්න කෙනෙක්ට අපි කියනවා එළියට ඇවිල්ලා අන්න බත් එක බෙදලා තියෙනවා කන්න. මෙහෙම කිව්වට පස්සේ මෙයා හරි බත් එක කනවා බත් එක කනවා බත් එක කනවා බත් එක කනවා බත් එක කන්න ඕනි කී කොච්චර ඒ ගැන හිත කොච්චර එහෙම කටින් කිය කොච්චර ඒ ගැන කටින් මුමුණ කොච්චර හිටියත් පින්වත්නි ඒ කෙනාට බත් එක ගාවට යන්නේ නැතුව බත් එක ගාවට ගිහිල්ලා තමන්ගේ අතින් චුට්ටක් මහන්සි වෙලා බත් එක ගාවට ගිහිල්ලා තමන්ගේ අතින් ඒ බත් එක කන්නේ නැතුව ඒ කෙනාගේ බඩට බත් එක යන්නේ නැහැ වගේ ඔබට මේ නිවන් දකින්න නිවන කියන බත් එක බෙදලා මේ සුඩින් තියලා ඇවිල්ලා කතා කරලා කියවුවාම ඔබ නිවන් දකින්න ඕනේ නිවනම ප්‍රාර්ථනා කරනවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ හැම කුසලයක්ම හේතු වේවා කියලා කරන කුසලයක් පාස ප්‍රාර්ථනා කරලා හැබැයි ඔබ ඉස්සරහට වෙලා මුමුණ ඉන්නවා නිවන් දකින්න ඕනේ කියලා. එහෙම මේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබ වීරය කරන්න ඕනේ මේකට. පින්වත්නි අපි දන්නවා ස්වාමීන් වහන්සේලා විදිහට මේ ශාසනය තුල මෙච්චර මේ කාමයන්ගෙන් වෙන් වෙලා කාමයන් එපා කියලා කාමයන් අතහැරලා දාලා ඇවිල්ලත් ගලක් මුලට ගිහිල්ලා භාවනාවට ඉඳගත්තට පස්සේ මුල් අවදියේ මේ කාමයන් එක්ක දුවලා කාමයන් එක්ක පැටලිලා කාමයන්ටම හුරු වෙච්ච හිත කොයි තරම් පීඩාකාරීද කියන එක පින්වත්නි ශාසනයේ මේ කාමයන්ගෙන් වෙන් වෙලා කාමයන්ගෙන් ඈත් වෙලා පැවිදි වෙච්ච භික්ෂූන්ට මුල් කාලේ මේක දැනෙනවා. ඔබ හිතන්න පින්වත්නි එහෙම එකේ ගිහි පුද්ගලයින් නම් කොහොම වීරයක් කරන්න වෙයිද මේ උතුම් ධර්මතා රාශිය අවබෝධ කරගන්න. ඔබ හිතන්න භික්ෂුවක් කියන්නේ තමන්ගේ අම්මා තාත්තා අතෑරලා තමන්ගේ දූ දරුවෝ අතෑරලා තමන්ගේ ඥාතිත මිත්‍රාදීන් අතෑරලා තමන්ගේ දේපල ධනය මේ හැම දෙයක්ම අතෑරලා නිවන් දකින්නවා කියන වීරියෙන් යුතුව කොහොම හරි මේ සසරෙන් ගැලවිලා යනවා මේ සසර දුකයි කියන හොඳටම දැනගෙන ඔබට වඩා අවබෝධයකින් ඇයි ඔබට අවබෝධයකින් කිව්වේ පින්වත්නි ඔබට වඩා අවබෝධයක් තිබ්බ නිසාමයි සාමාන්‍ය මං කියන්නේ ගිහි ජීවිතේ ඉන්න ගිහි පුද්ගලයෙක්ට වඩා අවබෝධයක් තිබුණ නිසාමයි උන්වහන්සේලා මේ වෙද්දි පැවිදි දිවි ඉන්නත් ඔබ මේ වෙද්දි කාමයන්ටම නිවහනක් වෙච්ච ගිහි ගෙදර ඉන්නත් හේතුව. ඔබ හිතන්නේ එහෙම කාමයන්ගෙන් වෙන් වෙච්ච උතුමෙක්ටත් තමන්ගේ හිත යෝනිසෝ මනසිකාරයට ගේන්න තමන් යෝනිසෝ මනසිකාරයෙන් ලෝකෙ දිහා බලන්න මෙච්චර වීර්යයක් යොදන්න ඕන නම් ඔබ හිතන්න නිකමට හිතන්න ඔබ කොහොමනම් මේ ධර්මතා රාශිය ඔතන ඉඳන් අවබෝධ කරගන්නද ඔය කාමයන්ට නිවහනක් වෙච්ච ගිහි ගෙදර ඉඳන් දැන් පින්වත්නි මේ කතාව කිව්වට පස්සේ ඔබට හිතෙනවා අනේ අපිට නම් බැරි වෙයි එහෙනම් මේක අවබෝධ කරගන්න. මට කොහොමද දැන් මහාන වෙන්නත් බෑනේ. අපි දැන් ඔය කිව්වා කියලා පැවිදි වෙන්නයි. අපිට දූ දරුවෝ ඉන්නවා. අපිට වගකීම් තියෙනවා. පින්වත්නි නෑ මේ කියන්නේ ගිහි ගෙදර ඉඳන් නිවන් දකින්න බෑ කියලා නෙමෙයි. නමුත් පින්වත්නි ඔබ හිතන්න මනුස්ස ජීවිතයක් ලබන්න දුර්ලභයි කිව්වනම් කන කැස් බව වියසිදුරෙන් එළිය බලන එකටත් වඩා මනුස්ස ජීවිතන ලැබපු බොහෝ දෙනෙක් මේ ලෝකේ ඉන්නවා. හැබැයි ඔබ හිතන්න මනුස්ස ජීවිතයක් ලැබලා නිවන් දකින්නවා කියන එක කොච්චර දුර්ලභද? කන කස් බව වියසිදුරෙන් එළිය බලනවටත් වඩා දුර්ලභයි නම් මනුස්ස ජීවිතය. එනිසයි කිව්වේ ගිහි ජීවිතේ මේක කරන්න අමාරුයි කියලා. නමුත් ඔබ හිතන්න එපා කවදාවත් ඔබට බැරි වෙයි කියලා නිර්වාණය අවබෝධ කරගන්න. මොකද පින්වත්නි මේ දේ මිනිස්යන්ට කරන්න පුළුවන්. මොකද
මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තනි නුවණට වටහා ගත්තෙත් අපිට අල්ලපු රටේ ඉපදිච්ච උත්තරී මනුෂ්‍ය ධර්ම තිබ්බ උතුම් මනුෂ්‍ය ගුණ ධම්ම තිබ්බ එක උතුමෙක් කියන එක අමතක කරන්න එපා. එක මිනිස්සෙක් කියන එක අමතක කරන්න එපා. දෙවියෙක් බ්‍රහ්මෙක් නෙමෙයි. දෙවියෙක් බ්‍රහ්මයට පුළුවන් වුණේ නෑ බුද්ධත්වයටපත් වෙන්න. මේ මනුස්ස ලෝකේ ඉපදිච්ච මිනිස්සෙක් තමයි පුළුවන් වුණේ බුද්ධත්වයටපත් වෙන්න. අන්න ඒ බව හිතන්න. ඔබ හිතන්න ඔබ වීරය කරලා ඔබට මේ ජීවිතේ නිවන් දකින්න බැරි වුණාමයි කියලා හිතමු. නමුත් පින්වත්නි ඔබට සසරට හෝ පිරිසරණක් තියේවි. මොකද පින්වත්නි ඔබ මේ ජීවිතේ අප්‍රමාදීව වෙහෙසෙන්නේ මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්න නිසා. පින්වත්නි නියත වශයෙන් ඔබ මේ ජීවිතේ ඔබට නිවන් දකින්න බැරි වුණා. ඔබ කරන වීර නිසා ඔබට සසරට පිළිසරණක් තියේවි. ඒ නිසා පින්වත්නි මේ ලැබිච්ච අවස්ථාව අතහැර ගන්න එපා. මේ බණපද ටික ඇහෙන්න ඔබට මේ කියන කතාව ඔබට කියන්නේ පින්වත්නි මේ බුද්ධෝත්පාද කාලේ. ඔබ මෙහෙම කල්පනා කරන්න. කල්පනා කරලා තමන්ගේ දවසේ කාලේ අඩුම එක පැයක් දවසේ කාලෙන් දවසට පැය 24ක් තියෙනවා. මේකෙන් තමන්ගේ වැඩ ටික කරගත්තට පස්සේ ඉතුරු වෙන එක පැයක් අරගෙන ස්වාමින් වහන්සේලාගෙන් කමටහනක් අරගෙන වඩන්න පටන් ගන්න. හිතාගන්න ඔබ මේක කල් දාන්න එපා හෙටට අනිද්දාට අදම වීරය කරලා මේක පටන් ගන්න කරන්න. ඔබට යම් වෙලාවක ඔබේ හිතින් පසු බැසීමක් දැනුණොත් ඔබ අපාය භය මනසිකාරය කරන්න. ඔබ හිතන්න මේ ජීවිතේ මට මඟ හැරිලා සංසාර ගමනක් යන්න වෙලා මට අපායකට වැටෙන්න වුණොත් පින්වත්නි ඒකේ තියෙන දුක, ඒ නිරේ තියෙන දුක ඔබට කියන්න, ඔබට පැහැදිලි කරලා දෙන්න, ඔබට තේරුම් කරලා දෙන්න මේ භාෂාවල වචන මදි. ඔබ හිතන්න එක වෙලාවක අමු දර ගොඩක් උඩට පුංචි ගිනි පුපුරක් ගෙනල්ලා දැම්මට පස්සේ ඒ ගිනි පුපුර ඒ අමු දර ගොඩ උඩට වැටෙනවත් දර ගොඩ අළු වෙලා යනවත් දෙකම එකම වෙලාවක සිද්ධ වුණේ කියනවා. ඔබ හිතන්න මෙච්චර දැන් අමු දර ගොඩක් ඇවිලෙන්න තියා හොඳට දිරපු හොඳට වේලිච්ච දර ගොඩකට ගිනි තිබ්බොත් අපි භාවිත කරන ගින්දර ටිකක් අරගෙන ගිහිල්ලා යම් කිසි දර ගොඩක් උඩට දැම්මොත් ඒ දර ගොඩ ඇවිලෙන්න සාමාන්‍ය ටිකක් වෙලාවක් යනවා. හැබැයි ඔබ හිතන්න අමු දර ගොඩක් ගෙනල්ලා ගොඩ ගහලා ඒකට පුංචි ගිනි පුපුරක් ගෙනල්ලා දැම්මට පස්සේ ඒ මුළු දර ගොඩම අළු වෙලා යන්න තරම් ඒ ගින්දර ප්‍රබලයි නම් ඔබට ඒ නිරයකට වැටෙන්න වුණොත් ඔබට කොච්චර දුකක් විඳින්න වේද කියන එක ඔබ කල්පනා කරලා බලන්න. ඔබ හිතන්න ඔබ තිරිසන් යෝනියකට වැටුනොත් ඔබට තිරිසන් ජීවිතයක් ගෙවන්න වුණොත් බලෙක් වෙලා පාරකට තොටකට වෙලා ඉන්නත් ඔහේ වේලි කන්න බත්පතක් නැතුව ඔබට ඉන්න වෙච්ච දවසට විඳින්න වෙන දුක් වේදනා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔබ හිතන්න ඔබට പ്രേත යෝනියක ඉපදිලා නැත්නම් പ്രേත යෝනිය කියන්නේ වෙනම දුකක්. ඒක වෙනම දුකක්. പ്രേත යෝනියකට වැටිලා ඔබ හිතන්න සඳහන් කරනවා සමහර සත්වයන්ගේ බඩවල් මහා විශාලයට තියෙනවා නමුත් කට තියෙන්නේ ඉන්දිකටු තුඩ ප්‍රමාණයක්. ඔබ හිතන්න අර ඉන්දිකටු තුඩ තරම් ප්‍රමාණයක කටෙන් අර විශාල බඩක් පුරව ගන්න ඒ പ്രേතයාට කොච්චර කන්න වේද? මේ පින්වත් පුංචි එක දෙයක් එක කතාවක්. සමහර പ്രേතයෝ ඉන්නවා හිසෙන් හටගන්න ගින්දර වල්ගේ දක්වා ගිහිල්ලා
වල්ගේ කෙරවලින් ඉවර වෙනවා. ආපහු ඉතින් පටන් ගන්නවා ඒ ගින්දර. ආපහු ඒ ගින්දර පාර ගිහිල්ලා වල්ගේ කෙරවලින් ඉවර වෙනවා. මෙහෙම මේ ප්‍රේතයා දැවි පින්වත්නි සඳහන් කරන ඔය අපායින නිරිසත්තුන්ට දැන් අපිට හිතෙන්න පුළුවන් සමහරට දැන් හිතමුකෝ අපි කොහේ හරි සීතකර පළාතකට ගියා කියලා. ගොඩක් උෂ්ණ පළාතක ඉඳලා සීතකර පළාතට ගියපු පුද්ගලයාට ඒ සීතල පුදුම වේදනාවක්. හරිම වදයක්. මොකද මේ මිනිස්යාට ඒ සීතල ඔරොත්තු දෙන්නේ නැති නිසා. හැබැයි ඒ මිනිස්යා ටික කාලයක් ගිහිල්ලා ඒ සීතලට හුරු වුණාට පස්සේ ඒ මිනිස්යාට ඒ සීතල ටික ගානක් නැති වෙනවා. ඔබ හිතන්න එපා ඒ වගේ අපායට ගියත් අපායේ තියෙන ගින්දරට හුරු වෙයි කියලා. නෑ එහෙම එකක් නෑ. ඒ අපායින නිරිසත්වයන්ට ඔබට ගින්දරට පිච්චුණොත් දැනෙන වේදනාව ඒ විදිහටම දශමයක් අඩු නැතුව ඒ නිරිසත්වයන්ට දැනෙනවා. ඒ තමයි කර්මානුරූපව සකස් වෙච්ච නිරය. ඒ නිසා ඔබ අපාය භය මනස්කාරය කරන්නේ වගේ ඔබේ වීරිය පසුබැස්ස වෙලාවට ඔබ තිරිසන් යෝනියකට අඩුනොත් විඳින්න වෙන දුක් වේදනාව කල්පනා කරලා බලන්න දීර්ඝ වශයෙන් ටිකක්. ඔබ പ്രേත යෝනියකට වැටෙන්න වෙච්ච දවසට ඔබට විඳින්න වෙන දුක් වේදනාව ටිකක් කල්පනා කරලා බලන්න. පින්වත්නි මෙහෙම කල්පනා කරද්දී ඔබට යලිත් වීරිය ඇති වෙයි. අන්න ඒ විදිහට තමන්ගේ හිත වැටෙන්න නොදී තමන්ගේ හිතට අවවාද කරගෙන තමන්ගේ හිත රැකගෙන කොහොම හරි ඔබට භාවනා කරන්න වීරිය කරන්න බෑ කියලා හිතුනොත් ඔබ බලෙන් හරි ඇදගෙන ගිහිල්ලා පොඩ්ඩක් විනාඩි 2ක් ඉඳගෙන මේ කතාව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අසුබ භාවනාව මරණ සති භාවනාව පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අහලා දැනගන්න. ඒවා වඩන්න ගන්න මේ බුද්ධ ශාසනය ලැබිච්ච වෙලාවේ. එනිසා පින්වත්නි මේ විදිහට තමන්ගේ කුසීතකම පැත්තකින් තියලා තමන් කම්මැලිකම පැත්තකින් තියලා අයෝනිසෝ මනසිකාරයෙන් මෙච්චර කාලයක් ලෝකයේ දිහා බලපු ඔබේ ඇස් දෙක වෙනස් කරගන්න ඔබ උත්සාහ කරන්න. මසස නෙමෙයි ඔබ වෙනස් කරගත යුත්තේ ඔබේ මනස. අයෝනිසෝ මනසිකාරයෙන් මේ කාමයන් එක්ක හැපි කාමයන් එක්ක වේලි මේ ලෝකයේත් එක්ක ගැටිච්ච ඔබේ මනස යෝනිසෝ මනසිකාරයෙන් යුතු ලෝකෙ දිහා බලලා මේ ලෝකෙන් ගැලවිලා ලෝකෙන් ලෙහිලා ලෝකෙන් මිදලා යන්න ඔබට පුළුවන් තරම් ඔබට ඔබේ ජීවිතේ ගෙවන ගමන් ඔබට ඉඩක් ලැබිච්ච අවස්ථාවක ඔබට පුළුවන් විදිහට පින්වත්නි අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ලෝකේ නොපැටලි යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ලෝකයෙන් මිදලා යන්න ඔබ උත්සාහ කරන්න. පින්වත්නි ඒ නිසා ඔබ ඔය ගෙවපු මෙච්චර කාලයක් ඔබ පැටලිච්ච ඔය ජීවිතයට සමුදීලා ඔබ දූ දරුවන්ට වගකීම් ඉෂ්ට කර ගෙවල් දොරවල් හද යාන වාහන හොය කාමයන් රැස් කර ඔබ හොයපු ජීවිතයට සමුදීලා පින්වත්නි යුඤ්ඤත බුද්ධ ශාසනය හැසිරෙන්න මේ බුදු සසුනට එන්න මේ බුදු සසුනේ යෙදිලා මේ බුදු සසුනේම නෙලා ගන්න තියෙන පළවල මේ බුදු සසුනෙන් ගන්න පුළුවන් උපරිම කෙරවල ඵල ප්‍රයෝජන නෙලාගෙන උපරිම කෙරවලම ප්‍රයෝජනය කියන්නේ පින්වත්නි මේ ශාසනයෙන් ගන්න තියෙන උපරිම ප්‍රයෝජනය මොකක්ද කියලා ඇහුවොත් දෙන්න තියෙන එකම උත්තරේ ඔබට කාගවත් අපල දුරු කරලා දෙන්න නෙමෙයි. ඔබට දන් දීලා සිල් රැකලා තව තවත් ධන දහන්නේ භවභෝග වතු පිටි සම්පත් ලබා ගන්න නෙමෙයි. ඔබට ලෙඩක් දුකක් හැදුනහම ඒකට පිරිත් නූලක් බැඳ ගන්න එක ඒකට පිරිත් පැන් ටිකක් ඉහ ගන්න එක විතරක්ම නෙමෙයි. ඒක විතරක්ම නෙමෙයි. ඔබට තවත් ගන්න තියෙනවා කෙරවල ප්‍රයෝජන මොනවද? පින්වත්නි මේ ශාසනයෙන් ගන්න තියෙන කෙරවලම ප්‍රයෝජනේ මොකක්ද කියලා අහුවොත් දෙන්න තියෙන එකම උත්තරේ පින්වත්නි පුළුවන් නම් මේ සසරෙහි තියෙන කාම වස්තුන් කෙරෙහි යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව දැකලා මේ සසරින් ගැලවිලා යන එක. ඒ නිසාම තමයි පින්වත්නි බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වුණේම ඒ වාසනාව ඔබට අත් කරලා දෙන්න. බුදු කෙනෙක් එදා දීපංකර පාදමූලයේ බණපද දෙකක් ඇහෙද්දි නිවන් දකින්න පුළුවන්කම තිබිත් මේ සසරට පැන්නෙම ඒ කාරණා ඔබට සාක්ෂාත් කරලා දෙන්න.
ඔබ නිවනට එක්කා යන්නේ. නැත්නම් පින්වත්නි ඔබට යාන වාහන ලබලා දෙන්න නෙමෙයි. තවත් කාම වස්තුන් ලබලා දෙන්න නෙමෙයි. තවත් මේ සසරේ අන්ත අසරණ වෙන්න නෙමෙයි. ඔබට මේ අවස්ථාව ලබලා දුන්නෙම මගේ පින්වත්නි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. ඒ නිසා පින්වත්නි ඔය කර ඉන්න ඔය දුව ඉන්න රේස් එක නතර කරලා ඔය ඇල්ල බැඳිලා වෙලිලා ඉන්න ජීවිතෙන් වෙන් වෙලා මේ සසුනට ඇවිල්ලා මේ බුද්ධ ශාසනයේ තියෙන කෙරවල නියම ඵල ප්‍රයෝජන නෙලා ගන්න නැත්නම් පුළුවන් තරම් වීර කරන එක තමයි මේ බුද්ධ ශාසනය ගන්න පුළුවන් ඔබට උපරිම ප්‍රයෝජනය. ඒ නිසා පින්වත්නි ඔබ හොඳට හිතේ තියාගන්න මේ බුද්ධ ශාසනයෙන් ලැබිච්ච අන්තිම කෙරවල ප්‍රයෝජනය නම් එකක් විතරයි. ඒ තමයි මේ උතුම් නිර්වාණය. පින්වත්නි ඒ උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කර ගන්න ඔබ කරන්න ඕනේ නැති මාර්යාගේ මේ කෙලෙස් සේනාව පරාජය කරලා දාන්න ඕනේ. කෙලෙස් සේනාව සුණු විසුළු කරලා දාන්න ඕනේ. නැති කොහොමද එහෙම කරන්නේ? සඳහන් කරනවා දුනාත මජ්ජුනෝ සේනං නලා ගහරං කුඤ්ජරෝ බට දඬු වලින් කරපු ගයක් ඇතෙක් සුණු විසුළු කරලා දානවා වගේ පින්වත් මේ කාමයන් විනාශ කරලා කාමයන් එක්ක හැපිලා කාමයන් සුණු විසුළු කරලා දාලා පින්වත්නි මේ කාමයන් පරාජය කරලා දාන්න ඕනේ. අන්න එදාට ඔබට පුළුවන් වෙනවා මේ සසරේ තියෙන දුක කියන පොත්ත ගලවලා දාලා සැප කියන හරය ඉස්මතු කරගන්න. පින්වත්නි ඔබ හොයන සැපේ තියෙන්නේ ඔබ හොයන නිර්වාණයේ තියෙන්නේ ඔබට බොහෝ දුර නෙමෙයි. ඔබ මේ දුක කියන පොත්ත අයින් කරාට පස්සේ ඔබට හම්බෙන දේ තමයි සැප කියන එක. ඒ නිසා ඔබට මේ අතට හම්බෙලා තියෙන මේ අවස්ථාව ඔබගේ අද්දේ කුඩර ගෙනත් දුන්න මේ අවස්ථාව ඔබ මේක අරන් කටට දාගන්නවාද කියන එක පින්වත්නි ඒක ඔබේ කැමැත්ත. පින්වත්නි ඔබ මෙච්චර මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනෙන් වෙලිලා පෙලිලා ඉද්දිත් නැත්නම් ඔබට හොඳ උපමාවක් තියෙනවා. දෙක වෙලාවක එක මිනිස්සෙක් කැලයක් මැදින් ඇවිදගෙන යද්දී මේ මිනිස්සයාට මුණ ගැහෙනවා අලියෙක්. මේ අලියා මේ මිනිස්සයා පස්සේ පන්නගෙන ඉද්දී මේ මිනිස්සයා බය වැඩිකමට දුවගෙන යද්දී රූටගෙන ගිහිල්ලා වැටෙනවා ලිඳකට. පාළු ලිඳකට වැටෙන අතරමඟදී මිනිස්සයාට අහු වෙනවා වැල්පොටවල් දෙකක් අතට. මේ අහුවෙච්ච වැල්පොටවල් දෙකේ එක වැලක කරවලා කියන සර්පයා ඉන්නවා. අනිත් වැලේ දඬු බෑයක් තියෙනවා. මේ මිනිස්සයාගේ අතට මේ තද වෙලා හබරලා වහුවෙලා නිසා මේ හබරලාට පුළුවන්කමක් තිබෙන්නේ මේ මිනිස්සයාට දෂ්ට කරන්න. ඉතින් මේ මිනිස්සයා මේ වැල්පොටවල් දෙක අල්ලන් ඉඳලා මේ මිනිස්සයා උඩ බලද්දි මේ මිනිස්සයාට පේනවා අර තමන්ගේ පස්සෙන් එලවගෙන ආපු අලියා ලිඳ උඩ වෙලා රැකන් ඉන්නවා. මේ මිනිස්සයා ගොඩට එනකල් අල්ලගෙන මරන්න. මේ මිනිස්සයා ලින් පතුල බලනවා. ලින් පතුල බලද්දි මිනිස්සයාට පේනවා ලින්ද පතුලේ දරණ ගහගත්ත නායික්. පින්වත්නි මිනිස්සයා දැන් මරණ තුනකට මැදි වෙලා ඉන්නේ. මේ මිනිස්සයා දන්නවා නියත වශයෙන්ම මට එක්කෝ ගොඩට ගොඩ වුණොත් ගොඩ ඉන්න අලියා ගහලා මරනවා. මේ වැල අතෑරපු ගමන් මේ හබරලා කෝප වෙලා ඉන්න නිසා මේ හබර අනිත් පැත්ත හැරලා මට ගහනවා. මම මේ වැල් දෙකම අතෑරපු ගමන් ලින්දට පැන්නොත් මේ ලින්දේ ඉන්න නයා අනිවාර්යෙන් මට දෂ්ට කරනවා කියලා මෙහෙම දැනගෙන ඉද්දිත් මේ මිනිස්සයා අර එහා පැත්තේ වැල් පොටේ තිබ්බ දඬු මෑයේ මිරිකලා ගලාගෙන ඉන්න මීපැණි ටික අත දිගේ ගලන් ඉන්න මීපැණි ටික ලෙව කාලා මේ මීපැණි රසයට මුලා වෙලා අර අත දිගේ ගලා එන මීපැණි නොනවත්වා එක දිගට කන්න පටන් ගන්නවා. බලන්න පින්වත්නි ඔබත් හරියට මේ වගේමයි. ඇයි පින්වත්නි ඔබටත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මරණ තුනට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුනට මේ ත්‍රිලක්ෂණයන්ට මැදි වෙලා ඉන්න ඔබ කාමයෝ කියන මේ මීපැණි පොඩ්ඩට පුංචි රසයට මුලා වෙලා තමන්ට ඊළඟට වැටෙන්න තියෙන ඊළඟට තව සුළු මොහොතකින් තමන්ට අත් වෙන
අර භයානක මරණය ගැනවත් නොහිත අර කැම්සප් විඳින්න පටන් ගන්නවා. අර මිනිස්සයාත් පින්වත්නි අර අලියටයි හබර්ලාටයි නයාටයි මැදි වෙලා ඉද්දිත් අත දිගේ වැක්කිරෙන පැණි කෑවා වගේ ඔබත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුනට මැදි වෙලා ඉන්න ඔබත් පින්වත්නි අත දිගේ ගලාගෙන පැණි කනවා වගේ මේ පුංචි වෙලාවක් පුංචි සතුටක් තමන්ගේ හිතේ උපද්දවන මේ කාමයන්ගේ රසයට මුලා වෙනවා. පින්වත්නි ඒ නිසා ඔබ බුද්ධෝත්පාද කාලයක් ලැබිච්ච වාසනාවන්ත මිනිසුන් විදිහට පින්වත්නි මේ කාමයන්ට මුලා වෙලා සුළු මොහොතකට ලැබෙන මේ අත දිගේ ගලාගෙන පැණි රහට නම් මුලා වෙන්න ලෑස්ති වෙන්න එපා. මොකද ඔබට මේ ලැබිලා තියෙන්නේ හැමෝටම ලැබෙන අවස්ථාවක් නෙමෙයි මේ බුද්ධෝත්පාද කාලය ඔබට ලැබිලා තියෙන්නේ. ඔබ මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලේ පුළුවන් තරම් තමන්ට පුළුවන් විදිහට තමන්ට හැකි වෙලාවට තමන් වීරිය කරලා මේකෙන් ගැලවෙන්න මේකෙන් එතර වෙන්න උත්සාහ කරේ නැත්නම් මගේ පින්වත්නි ඔබට සංසාර ගමනක් යන්න වෙච්ච දවසට අන්න එදාට මගේ පින්වත්නි ඔබ මේ විඳපු කම්සැප හැම දෙයකින්ම ඔබට ඉතුරු වෙන්නේ දුකක් මිසක් මේ විඳපු හැම කම්සැපයකින්ම ඔබට ඉතුරු වෙලා තිබෙන්නේ ආපසු හැරිලා බලද්දි තැවීමක් මිසක් පින්වත්නි සතුටක් නැහැ. ඒ වගේ පුද්ගලයෝ ඉද සෝචති පෙච්ච සෝචති මේ භවයේ තැවිලා ඊළඟ ආත්මෙත් තැවෙනවා. හැබැයි එහෙම නැහැ. මනාව කර්මයක් කරපු පුද්ගලයෝ ඉද නන්දති මේ ජීවිතේ සතුටටපත් වෙලා පෙච්ච නන්දති පරලෝකේ සතුටටපත් වෙනවා. එනිසා පින්වත්නි හොඳට මතක තියාගන්න ඔබ යම්කිසි දෙයක් කරන්න කියන්න කලින් ඒ ගැන හිතලා තව පාරක් හිතලා තමන් ඒ දේ කරන්න පටන් ගන්න. මොකද ඔබට එක පාරක් මේ සසර ජීවිතේ වැරදුනොත් පින්වත්නි ඔබට යන්න වෙන සසර ගමන හරීම දුක්ඛිතයි. මේ බව කල්පනා කරලා ඔබ ආරම්භක වීරියෙන් යුතුව ලෝකයේ දිහා යෝනිසෝ මනසිකාරයෙන් බලන්න පුරුදු වෙන්න. මොකද නැත්තම් ඔබේ මේ වැරදියට පේන ඇහැ වෙනස් කරගත්තේ නැත්තම් මගේ පින්වත්නි ඔබට සසර පුරාවටම ඔය ඇහත් එක්ක සසරේ මුලා වෙවි සසරේ හැප්පි මහත් වේදනා ගොඩකට මහත් දුක් ගොඩකට වැටෙන්න වේවි. පින්වත්නි එදාට ඔබ මේ ගෙවන ඔබ හිතාගෙන ඉන්න සුකුමාල සසරක් නම් නෙමෙයි යන්න වෙන්නේ. මහත් භයානක සසරක් යන්න වෙච්ච දවසට මගේ අම්මේ තාත්තේ ඔබත් මේ ජීවිතේ අන්ත අසරණ වෙච්ච තවත් එක් සත්වයක් විතරක් බවට පත් වෙනවා. පින්වත් සඳහන් කරනවා ඊළඟ කාරණාව යෝ ඉමස්මින් ධම්ම විනේ අප්පමත්තෝ විහෙසති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිසති. මේ කියන්නේ පින්වත්නි යමෙක් මේ ශාසනයෙහි අප්‍රමාදීව හැසිරෙනවද අනේ පුද්ගලයා මරණින් මත්තේ මේ සසර දුකෙන් නිදහස් වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. පින්වත්නි මේ සසර දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කාගේවත් අපල දුරු වේවා කියලා බෝධිය වටේ කොඩියක් එල්ලපුවාමවත් කාගේවත් දුක් දුරු වේවා කියලා බෝධියේ කොඩියක් එල්ලපුවාමවත් පන්සලේ තියෙන පින් කැටයට කීයක් හරි දාපුවාමවත් නෙමෙයි මේ ධර්මයේ ධර්ම විනේහි අප්‍රමාදීව ප්‍රමාද වෙන්නේ නැතුව අදම වීරය කරලා අදම පණ භාවනා කරලා ඉක්මනින් තමන්ගේ කාරණා ටික සම්පූර්ණ කරගෙන අප්‍රමාදීව යමෙක් වීරය කරනවාද අන්න එවැනි පුද්ගලයන් තමයි මේ සසර දුකින් නිදහස් වෙන්නේ. පින්වත්නි දැන් ඔබට හිතෙනවා ඇති දැන් මේ ස්වාමීන් වහන්සේලා මෙහෙම ආරම්භ කරන ලද වීරියෙන් යුතුව තමන් සිල් ගුණ දම් රැකලා මේ හැමදේම කරලා ගෙවල් දොරවල් අතෑරලා දහලා
බණ භාවනා කරලා මේ හැමදේම කරලා ඇයි මේ නිර්වාණය අවබෝධ කරගන්නේ? මොකටද? පින්වත්නි, ඔබ දන්නවා අපි හැමෝටම මේ ජීවිතේ අනිවාර්යෙන්ම මොන දේ කරත් අපි මොන විදිහ දෙයක් කරත් අපිට අනිවාර්යෙන්ම මරණය කියන එක හිමි වෙනවාමයි. එහෙනම් අපි මරණය පිළිබඳව ප්‍රශ්නයක් කරගත්තා කියලා අපිට මේ මරණය ගැටලුවක් වුණා කියලා පින්වත් අපි කිසිම කෙනෙක්ට බෑ මේ ජීවිතේ අපිට හම්බෙච්ච මේ මරණය කියන එකෙන් ගැලවෙන්න. අපි කරන්න ඕනේ මරණය කියන එකෙන් ගැලවෙනව වෙනුවට ආය පාරක් මේ ජීවිතේ අපි කොහොමත් මේ මැරෙනවාමයි. ආය පාරක් මෙරි යන සසර ගමන නවත්තන්න. ඒකට මොකද්ද කරන්න ඕනේ? පින්වත් ඔබ හිතන්න ඔබ ඇයි මේ ජීවිතේ මැරෙන්නේ? පින්වත් ඔබ මේ ජීවිතේ මැරෙන්නේ ඔබ මේ ජීවිතේ ඉපදිච්ච නිසා. එහෙමනම් ඔබ සසර පුරාවටමත් මැරෙන්නේ ඔබ මේ ජීවිතෙන් පස්සේ යලි ජීවිතයක ඉපදෙන නිසා. එනිසා පින්වත්නි ඔබට පුළුවන්කමක් තියෙනවා මේ ජීවිතේ මැරෙන එක නවත්තනව වෙනුවට තමන්ට ඊළඟ ජීවිතේ හම්බෙන්න තියෙන ඉපදීම කියන එක නවත්තන්න. අන්න ඒකට ගන්න තියෙන එකම ඔප්ෂන් එක තමයි නිවන කියන එක. නැත්තම් පින්වත්නි ඔබ හිතනවා වගේ බෙල්ලට ලණුවක් කරගත්තා කියලා මරණයෙන් ගැලවුණා වෙන්නේ නැහැ. මේ දුකෙන් ගැලවුණා වෙන්නේ නැහැ. ඔබ හිතන්නේ එතකොට තමයි දුක පටන් ගත්ත වෙන්නේ. ඒ තමයි දුක පටන් ගත්ත කියලා හිතන්න. මොකද මරණින් මතු ඔබට යන්න වෙන සසර ගමන ඔබ මේ ජීවිතෙත් මුලා මරණින් මතු ඔබට යන්න වෙන සසර ගමන ඔබ මේ ජීවිතෙත් මුලා වෙලාම සසරට පැනලා යන්න ලෑස්ති නම් ඔබ හිතන්න ඔබ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් තමයි ඒ කරගත්තේ. ඔබ මේ ජීවිතේ ඔබට තියෙන දුක් වලින් ගැලවෙන්න කියලා හිතාගෙන ඊළඟ දුක දස ලක්ෂ ගුණයක් වැඩි තැනකට තමයි ඔබ යන්න ලෑස්ති වෙන්නේ. ඒ නිසා ඔබ හිතන්න ඔබට ප්‍රශ්නයක් ආපු වෙලාවක ඔබට ගන්න තියෙන ඒ දුක නැති කරන්න ඔබට ගන්න තියෙන ඔප්ෂන් එක බෙල්ලට ලණුවක් හිර කර ගන්නවා කියන එක නෙමෙයි. වහ ටිකක් බොනවා කියන එක නෙමෙයි. ගඟේ පයින්නවා කියන එක නෙමෙයි දුවගෙන ගිහිල්ලා. ඔබට ගන්න තියෙන ඔප්ෂන් එක ඔබ පොඩ්ඩක් පැත්තකට ගිහින් කල්පනා කරලා බලන්න කොහෙටද ඉඳගෙන ඔබ පොඩ්ඩක් පැත්තකට ගිහින් කල්පනා කරලා බලන්න මොකක්ද මේ මට මේ වෙලාවේ මේ දුක ඇති වෙන්න හේතුව මොකක්ද කියලා. ඔබ මේකට හේතුව මේක, මේ දෙයට හේතුව මේක, මේ දෙයට හේතුව මේකයි කියලා ඔබ කෙරවලකට කල්පනා කරගෙන ගියොත් ඔබට අන්තිම කෙරවල හමු වේවි ඉපදීම කියන එක. ඔබ නැති කරන්න උත්සාහ කරන්න ඔබේ ජීවිතේ නෙමෙයි ඔබේ ඉපදීම කියන එක. ඔබට ප්‍රශ්නයක් ආපු වෙලාවක ඔබ නැති කරන්න ඕනේ මේ ලැබිච්ච වටිනා මනුස්ස ජීවිතේ නෙමෙයි ඉපදීම කියන එක. පින්වත් හොඳට මතක තියාගන්න. නැත්නම් අපේ පින්වතුන් හිතාගෙන ඉන්නවා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා සමාජයට මුහුණ දෙන්න බැරි වෙච්ච දවසට තමන්ට ගන්න තියෙන එකම ක්‍රියාමාර්ගය බෙල්ලට ලණුවක් දාගන්න එක. එක්ක නැත්නම් වහ ටිකක් බොන එක, සිවිදේ නසා ගන්න එක කියලා. නමුත් පින්වත්නි ඊට වඩා මේ ලෝකේ ගන්න වටිනා කියන වැදගත් බොහෝ ක්‍රියාමාර්ග තියෙනවා කියන එක අමතක කරන්න එපා. මේ කියන්නේ පින්වත්නි තමන්ගේ පෙම්වතිය තරහ වුණාම, තමන්ගේ අම්මා තාත්තා නැති වුණාම ඒ දුක නිවා ගන්න ඇවිල්ලා මේ ශාසනය පැවිදි වෙන්න කියලා නෙමෙයි. ශාසනයේ පිළිවෙත් පුරන්න. තමන්ට දුක ඇති වෙච්ච දේ ගැන ඇයි තමන්ට මේ දුක ඇති වෙච්ච හේතුව කියන එක හොඳට කල්පනා කරලා බලලා
අන්නේ දුක ඇති වෙච්ච හේතුව මොකක්ද කියලා කල්පනා කරද්දි Tamanට කෙරවල හම්බෙච්ච දේ ඉපදීම කියන එක නිසා Tamanට ගන්න තියෙන එකම ක්‍රියාමාර්ගය ඉපදීම කියන එක නැති කරනවා කියන එක නිසා ඔබට මේ හම්බෙලා තියෙන්නේ බුද්ධෝත්පාද කාලයක් නිසා Taman ගත යුතු Tamanට ගන්න තියෙන හොඳම දේ පින්වත්නි ඉපදීම කියන තැන නැති කරලා දාන එක. මෙන්න මේ නිසා තමයි පින්වත්නි අපි නිවන් දකින්න ඕනේ. නැත්තම් ඔබ හිතන්න එපා මේ නිවන කියලා මහා සැප සම්පත් තියෙන කවදාවත් මැරෙන්නේ නැති අමරණීය තැනක් තියෙවි කියලා. නිවන කියන්නෙම නිර්වාණය කියලා කියන්නෙම පින්වත්නි ඒ හැම දෙයකින්ම වෙන් වෙච්ච තැන ඒ හැම දෙයක්ම අපිට නැති වෙච්ච තැන ඔබ උදේ හවා බුදු පහන තියලා ප්‍රාර්ථනා කරන කාමයන්ගේ නැති වෙච්ච තැන ඒ කාමයන්ගේ නැතිවීමටමයි නිවන කියලා කියන්නේ. ඒ නිසා ඔබ හිතන්න ඇයි මේ කාමයන්ගේ නැතිවීමම සුවයි කිව්වේ? පින්වත්නි මේ කාමයන්ගේ ඇතිවීම කියන එක නිසාමයි නැතිවීම කියන දුක ඇති උනේ. ඒ වගේ අනිත්‍ය ලක්ෂණය කියන දුක ඇති උනේ. ඒව තමා වසඟේ පවත්වා ගන්න බැරි දුක ඇති උනේ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දුක ඇති උනේ මේ කාමයන් ඇති වෙච්ච නිසාමයි. අන්න එනිසයි කාමයන්ගෙන් වෙන්වීම සුවයක් උනේ. පින්වත්නි ඔබ හිතන්න එපා මේ ස්වාමීන් වහන්සේ ශාසනයට ඇවිල්ලා දුක් විඳිනවා ඇති කියලා. ඔබ හිතන්න ඒ කාලේ හිටපු මහා රජවරු මේ ශාසනය පැවිදිලා අහෝ සුකං කියලා උදම්මනපු ශාසනයක්. මේ ශාසනය පැවිදි වෙලා රජවරු සිටවරු අහෝ මේ සුගතං කම්මං කියලා උදම්මනපු ශාසනයක්. අහෝ මම මනාව කර්මයක් කළම කියලා. එහෙම ශාසනයක් මේක. ඇයි? ඒ කාමයන් රැස් කරන් සෝ ඉඳලා නෙමෙයි. ඒ පින්වත්නි කාමයන් අස්කරන් සෝ ඉඳලා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරේ ඔබට වගේ කාමයන් රැස් කරගෙන තප්පරයකට දෙකකට විනාඩියකට දෙකකට පැයකට විතරක් සීමා වෙච්ච ඊටමත් පුංචි ඊටමත් ලාබාල සුවයක්. හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නේ එහෙම සුවයක් නෙමෙයි. ඊටමත් අනර්ගවත් ඊටමත් වටිනා ඊටමත් සුන්දර සුවයක්. ඒ සුවය විඳින්න පින්වත්නි හැමෝටම පිනක් නැහැ. ඊටමත් කලාතුරකින් කෙනෙක්ට නිවැරදි ධර්මයේ ඇහෙන තැනක නිවැරදිව ධර්ම විනය හදාරන්න පුළුවන් විදිහට තමන්ට පැවිදි ජීවිත උනත් පත් වෙන්න ලැබෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ ශාසනය කියන එක හරිම දුර්ලභයි. මේ කලාතුරකින් තමන්ට හම්බෙච්ච ශාසනය මේ බොහෝම කාලයකට පස්සේ අපිට හම්බෙච්ච ශාසනය බොහෝ කාලයක් තිබහේ වේලි හිටපු අපිට හම්බෙච්ච මේ පෑන් පොද අපිට දාන්න එපා. ආරම්භක වීරියෙන් යුතුව නෙක්ඛම්ම වීරියෙන් යුතුව මේ ශාසනය යෙදිලා මහා හස්තියෙක් බටදඬු ගාලක් සිඳිනවා වගේ මහා හස්තියෙක් බටදඬු ගාලක් සිඳිනවා වගේ සුණු විසුළු කරලා දානවා වගේ විනාශ කරලා දානවා වගේ පින්වත්නි ඔබත් මායාගේ මේ කාමයන් සුණු විසුණු කරලා දාලා කාමයන් යට කරලා දාලා කාමයන් විනාශ කරලා දාලා කාමයන්ට මුලන් නොවි මේ සසර කතරින් එතර වන්නට පින්වත්නි ඔබට පුළුවන් තරම් ඔබට හැකි පමණින් කලින් කිව්වා වගේ ඔබේ ජීවිතේ ඔබට ලැබෙන වෙලාවක් වල ඔබේ ජීවිතේ ඔබට ඉඩ හම්බෙන අවස්ථාවන් වල පින්වත්නි මේ ධර්මයටම තමන්ගේ හිත යොමු කරන්න. යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව මේ ලෝකේ දිහා බලන්න. නැත්තම් පින්වත්නි ඔබ අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව මේ ලෝකේ දිහා බලන ඔය ඇස් දෙක සසර පුරාවටම නැති වෙන්න වේවි. අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව මේ ලෝකේ දිහා බලලා තමන්ගේ දිවි ගමනට තමන්ගේ සසර ගමනට තවත් අකුසල කර්ම එකතු කරගෙන පින්වත්නි එනිසා අද දවසේ මේ දේශනා කරන්නට යෙදුණු මේ උතුම් ධර්ම දේශනය තමන්ගේ හිතවල ධාරණය කරගෙන
මේ ධර්මයට අනුව පිළිපැදලා මේ සසර කතරින් කොහොම හරි එතර වෙලා යන්නට ඔබ සෑම සියලු දෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා බැතිබර දායකත්වය අරගත් පින්වතුන් පුණ්‍යානුමෝදනා කරලා තියෙනවා. පොළොන්නරුව ලංකාපුර බෞද්ධාර්ථගම BOP 316 අංක 4.52 නිවසේ විසු අවුරුදු 71ක් ආයු වින්ද 2021 9/10 වෙනි දින අභාව ප්‍රාප්ත වෙච්ච චින්සනෝනා මාතාවට 2021 9/16 වන දිනට මේ පරලෝක ගොස් දින 6ක් ගත වීම නිමිත්තෙන් ධර්ම දේශනාව පැවැත්වීමට තීරණය කරලා තියෙනවා මේ පින්වතුන්. ඉතින් මේ ධර්ම දේශනාව සඳහා අනුග්‍රහයක දායකත්වයේ දරාගෙන සිටින ස්වාමි පුරුෂයා ඇතුළු ඒ සියලු දු දරුවන් පිරිස ඉන් ප්‍රාර්ථනා කරනවා ඒ සෑම සියලු දෙනාටම මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගෙන තම තමන්ගේ ජීවිතවලට මේ උතුම් ධර්ම රසය එකතු කරගෙන ශක්තිමත් ඇතෙක් බටදඬු වලින් කර ගෙයක් සිඳලා දානවා වගේ කාමයන් නැසලා දාන්නට ඒ සෑම සියලු දෙනාට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලුම ලෝකවාසීන්ට මේ සියලු ලෙඩ දුක් රෝග බියාදී සියලු දෑ දුරින් භූත වේවායි ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කර ඔබ සෑම සියලු දෙනාටත් මේ සෑම කුසල ශක්තියක්ම අනුමෝදන් කරනවා. ඒ වගේම සියලුම දෙවියන්ටද මේ උතුම් කුසල ශක්තිය අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා ප්‍රාර්ථනා කරන ඔබ සෑම සියලු දෙනාටම මේ සෑම කුසල ශක්තියක්ම හේතු වී අවසානයේදී උතුම් නිවනෙන් නිවෙන්නට මේ සෑම කුසල ශක්තියක්ම හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් ගාත කියලා දෙවිවරුන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං